ෆැක්ටර්ස් විදියට අපිට කතා කරන්න පුළුවන් එකක් තමයි මේ ඩිමාන්ඩ් කර්ව් එක ඉන්වෙස්ට්මන්ට් ඩිමාන්ඩ් කර්ව් එක වෙනස් වෙන බලපාන එක සාධකයක් තමයි අපේ ටෙක්නොලොජි එක. නැත්තම් අපේ තාක්ෂණික වශයෙන් සිදුවන වෙනස් වීම මේ ඉන්වෙස්ට්මන්ට් කර්ව් එක වෙන බලපාන ආයෝජනය අඩු වෙන්න ඕ වැඩිජිකල් චේන්ජ් එකක් බලපාන. ඒතකොට චේන්ජ් ඉන් ටෙක්නොලොජි එකක් තමයි ඉන්වෙස්ට්මන්ට් ඩිමාන්ඩ් කර්ව් එක වෙනස් වෙන්න බලපාන එකක් තමයි change in technology. change in technology. तो टेक्नोलॉजी එකේ සිදුවන වෙනස් වීම මේ ඉන්වෙස්ට්මන්ට් කර්ව් එක දකුණට විතන් වෙන්න හරි වමට විතන් වෙන්න හරි බලපාන. එතකොට පොසිටිව් පැත්තට ටෙක්නොලොජි එක වෙනස් වෙනවා නම් ඉන්වෙස්ට්මන්ට් කර්ව් එක දකුණට විතන් වෙනවා. නෙගටිව් විදියට ටෙක්නොලොජි එක ඒ කියන්නේ නෙගටිව් කියලා කියන්නේ තාක්ෂණික පරිහානියක් වගේ වෙනවා නම් එතනදී ඉන්වෙස්ට්මන්ට් ඩිමාන්ඩ් එක නැත්නම් ඉන්වෙස්ට්මන්ට් ඩිමාන්ඩ් කර්ව් එක වමට විතන් වෙනවා. ඊළඟ සාධකයේ විදියට demand for good and services. Demand for good and services. Good and services. එතකොට demand for good and services කියලා කියන්නේ මොකක් හරි භාණ්ඩයක් මත තියෙන හෝ සේවාවක් මත තියෙන ඉල්ලුම මත ඉන්වෙස්ට්මන්ට් එක ඩිපෙන්ඩ් වෙනවා. එක්කෝ හිතන්නෝ යම් භාණ්ඩයක් මත වැඩි වැඩියෙන් ඉල්ලුමක් තියෙනවා නම් ඉන්නේ භාණ්ඩය වෙනුවෙන් අපි කරන්න ඕනේ ආයෝජනයන් අපි වැඩි කරනවා. හිතන්නකො සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් මොකක් හරි අපි ගමුකෝ හොටෙල් එකක් ගන්න උදාහරණයක්. හොටෙල් එකක් ගත්තාම හොටෙල් එකට හොටෙල් එකෙන් දෙන සර්විස් එකට වැඩි වැඩියෙන් ඩිමාන්ඩ් එකක් කස්ටමර්ස්ලා කරනවා නම් වැඩි වැඩියෙන් ඩිමාන්ඩ් එකක් කස්ටමර්ස්ලා කරනවා නම් ඒ හොටෙල් එකේ ප්‍රොපර්ටි ප්ලාන්ට් ඇන්ඩ් ඉක්විප්මන්ට් සාමාන්‍යයෙන් පූල් එකකට කරන ඉන්වෙස්ට්මන්ට් එක ස්විමින් පූල් එකකට කරන ඉන්වෙස්ට්මන්ට් එක සාමාන්‍යයෙන් වැඩි. ඒ වගේ ඒ කියන්නේ ටුවරිස්ට් ඩිමාන්ඩ් එක වැඩි නම් ඒ හොටෙල් එකෙන් දෙන සර්විස් එකට ටුවරිස්ට් ඩිමාන්ඩ් එක වැඩි නම් ඒ හොටෙල් එක ප්‍රොපර්ටි ප්ලාන්ට් ඇන්ඩ් ඉක්විප්මන්ට් කරන වල කරන ඉන්වෙස්ට්මන්ට් එක වැඩි කරනවා. එතකොට good and services එක කියන්නේ ඒ ෆර්ම් එක ඒ කම්පැනි එක සපයන goods and services වලට තියෙන ඩිමාන්ඩ් එක high නම් ඉන්වෙස්ට්මන්ට් එක high. ඒ වගේම තමයි තුන්වෙනි ෆැක්ට් එක විදිහට ගන්න පුළුවන් tax rate. tax rate ගන්න පුළුවන්. tax rate ගත්තාම ආයෝජන එතකොට tax එක ක්‍රියා කරන්නේ අපේ ආයෝජනය අධෛර්යමත් කරන සාධකයක් විදිහට. එතකොට tax rate වැඩි නම් ඉකොනොමි එකේ තියෙන tax rate වැඩි නම් ආයෝජනය මත අය කරන බදු වැඩි නම් වෙන්නේ ආයෝජනය අඩු වෙනවා. ඒ වගේම තමයි සහනදායි බදු ක්‍රමයක් තියෙනවා නම් ඒකෙන් වෙන්නේ ඉන්වෙස්ට්මන්ට් ආර්ථිකය තුල වැඩි වෙන්න හේතු වෙනවා. එතකොට ඉන්වෙස්ට්මන්ට් කර්ව් එක ඒ කියන්නේ ටැක්ස් හොඳ නම් ඒ කියන්නේ සහනදායි බදු ක්‍රමයක් තියෙනවා නම් ඉන්වෙස්ට්මන්ට් ඩිමාන්ඩ් කර්ව් එක දකුණට තැන් වෙනවා. ඒ වගේම තමයි ටැක්ස් රේට් වැඩි නම් ඉකොනොමි එකේ ඉන්වෙස්ට්මන්ට් ඩිමාන්ඩ් කර්ව් එක වමට විතන් වෙනවා. ඒ වගේම තමයි හතරවෙනි එක විදියට facilities for finance. facilities for finance. facilities for finance කියලා කියන්නේ අපිට ආයෝජනය වෙනුවෙන් ගන්න අරමුදල්. ඒ කියන්නේ අරමුදල් ගන්න පහසුකම් තියෙනවා. ඒ කියන්නේ කාර්යක්ෂම මූල්‍ය වෙළඳපොළක් තියෙනවා. කියන්නේ අපි මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකකට ෆන්ඩ් ගන්න ගියාම ඒක අපිට කිසිම බාධාවක් රැස් කරගන්න අරමුදල් රැස් කරගන්න අපිට තියෙන ෆැසිලිටිස් අඩු නම් ඉන්වෙස්ට්මන්ට් එකත් ලෝ කියලා තමයි. ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එක කර්ව් එක shift වෙන්න වමට shift කියන්නේ වමට විතන් වෙන්න බලපාන. ඒ වගේම තමයි පස්වෙනි එක විදියට ගන්න පුළුවන් future trade expectation. future trade expectation. එතකොට ඔන්න ඔය කියන කොටස් ටික තමයි මේ ඉන්වෙස්ට්මන්ට් ඩිමාන්ඩ් කර්ව් එක වෙනස් වෙන්න බලපාන. ඊට පස්සේ මම කිව්වා ඉන්වෙස්ට්මන්ට් ඩිමාන්ඩ් කර්ව් එකේ පොයින්ට් එකක් ඉහළ හෝ පහළ යන්න බලපාන සාධකයකුත් තියෙනවා. ඒතකොට පොයින්ට් එකක් වෙනස් වෙන්න නම්
මේ කර්ව් එකේ පොයින්ට් එකක් චේන්ජ් වෙන නම් මොකක් හරි ලක්ෂයක් ඉහළ හෝ පහළ යන්න නම් බලපාන්නේ මේ ඉන්ට්‍රස්ට් රේට් එකේ වෙන අඩුවීමක් හෝ වැඩිවීමක්. ඉන්ට්‍රස්ට් රේට් එකේ හෝ MEC වල MEC වල තියෙන වල සිදුවන අඩුවීමක් හෝ වැඩිවීමක් මේ වක්‍රය මත ඉන්වෙස්ට්මන්ට් ඩිමාන්ඩ් කර්ව් එක මත ලක්ෂයක් ඉහළට හෝ පහළට යන්න බලපානවා. ඔක තමයි ඉන්වෙස්ට්මන්ට් ඩිමාන්ඩ් එක පැත්තෙන් කියන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ තියරි එකක් ගැන, ඇක්සිලරේටර් තියරි එක ගැන. ඒක ඉන්වෙස්ට්මන්ට් තියරි වල තියෙන එක කොටසක්. එතනදී ඇක්සිලරේටර් තියරි ඒක කතා කරමු. ඇක්සිලරේටර් theory of investment. Accelerator theory of investment. මෙතනදී මේ accelerator කියන කොටසට එන්න කලින් මම අර multiply එක ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. මේ multiply එකත් එක්ක පොඩි සම්බන්ධතාවයක් තියෙනවා. හිතන්න investment multiply එක ගැන ආයෝජන ගුණකය. investment multiplier. investment multiplier එකේදී අපි investment multiplier එක define කරන්නේ with change in rate in investment what percentage change in output. ඒ කියන්නේ investment multiplier එකේ අදහස තමයි අපි ආයෝජනය යම්කිසි ගානකින් වෙනස් කරොත් ඒකෙන් කොච්චර ප්‍රමාණයකින් අපේ national output එක වෙනස් වෙනවද කියන එක තමයි multiply එකෙන් කියන්නේ. දැන් සාමාන්‍යයෙන් ස්වාධීන ගුණකයෙන් වියදම් ගුණකයෙන් කියන්නේ ස්වාධීන වියදම් ගුණකයේ ගත්තොත් ස්වාධීන වියදම් ගුණකයෙන් කියන්නේ ස්වාධීන වියදමක වෙනස් වීම නිසා එමෙන් කී ගුණයක් අපේ national output ඒ කියන්නේ ජාතික ආදායම නැත්තම් ජාතික නිමවීම කොතරම් දුරකින් වැඩි වෙනවද නැත්නම් වෙනස් වෙනවද කියන එක තමයි ස්වාධීන වියදම් ගුණකයෙන් කිව්වේ. එතකොට ඉන්වෙස්ට්මන්ට් එක කියලා කියන්නේ ස්වාධීන වියදම. එතකොට ඉන්වෙස්ට්මන්ට් එකට අදාළව මල්ටිප්ලයි එක ගැන තමයි අපි මෙතන කතා කරන්නේ. එතකොට ඉන්වෙස්ට්මන්ට් මල්ටිප්ලයි එකෙන් කියන්නේ අපේ ඉන්වෙස්ට්මන්ට් එක යම් කිසි ප්‍රමාණයකින් වෙනස් කිරීම නිසා එමෙන් කී ගුණයක් අපේ national output එක වෙනස් වෙනවද කියන එක තමයි ඉන්වෙස්ට්මන්ට් මල්ටිප්ලයි එකෙන් කියන්නේ. එතකොට ඒක කිව්වොත් මම ඒක ලියන්න with change in rate in investment what percentage change in output or income, national output or income. එතකොට මේ සරලව කියන්නේ අපි ඉන්වෙස්ට්මන්ට් එක යම් කිසි ගානකින් වෙනස් කරපුවාම එමෙන් කී ගුණයක් අපේ national output එක වෙනස් වෙනවා. ඉන්න එක තමයි investment multiplier එකෙන් කියන්නේ. දැන් අපි කතා කරන්නේ accelerator theory එක ගැන. එතකොට accelerator theory එක මේ investment multiplier එකේ නැත්නම් multiplier එකේ opposite එක විදිහට තමයි විරුද්ධ පැත්ත විදිහට තමයි කටයුතු කරන්නේ. opposite side එක විදිහට තමයි ක්‍රියා කරන්නේ. එතකොට accelerator එකෙන් කියන්නේ අපි national income එක යම් කිසි ගානකින් වෙනස් කරොත් නැත්නම් output එක යම් කිසි ගානකින් වෙනස් කරොත් ඒ output එක ගන්න කොච්චර investment එකක් අපිට අවශ්‍ය වෙනවද කියන එක. ඉන්වෙස්ට්මන්ට් මල්ටිප්ලයි එකෙන් කතා කරේ ඉන්වෙස්ට්මන්ට් එක යම් කිසි ගානකින් වෙනස් කිරීම නිසා අවුට්පුට් එකේ වෙන වෙනස් වීම. දැන් ඇක්සිලරේටර් තියරි එකෙන් කියන්නේ අවුට්පුට් එක යම් කිසි ගානකින් වෙනස් වෙනකොට ඒ අවුට්පුට් එක ගන්න කොච්චරක් අපිට ඉන්වෙස්ට්මන්ට් එකක් ඕනේද කියන එක තමයි ඇක්සිලරේටර් තියරි එකෙන් කියන්නේ. එතකොට ඇක්සිලරේටර් තියරි එක අපිට මෙහෙම ලියන්න පුළුවන් with change in national income or output, national income or output
what percentage change in investment required ඔක තමයි ඇක්සිලරේටර් තියරි එකෙන් කියන්නේ. අර ඉන්වෙස්ට්මන්ට් මල්ටිප්ලයි එකෙන් කියන ප්‍රතිවිරුද්ධ පැත්ත ඇක්සිලරේටර් තියරි එකෙන් කියනවා. ඒ කියන්නේ යම් නැෂනල් අවුට්පුට් එකක් ගන්න කොච්චර ඉන්වෙස්ට්මන්ට් එකක් අවශ්‍ය කරනවා. ඉන්වෙස්ට්මන්ට් මල්ටිප්ලයි එකෙන් කිව්වේ ඉන්වෙස්ට්මන්ට් එක නිසා කොච්චර ප්‍රමාණයකින් නැෂනල් අවුට්පුට් එක වෙනස් වෙනවද කියන එක. එතකොට මේ ඇක්සිලරේටර් තියරි එකේදී අපි සැලකිල්ලක් දක්වනවා. accelerator theory එකේදී අපි සැලකිල්ලක් දක්වනවා size of the desired optimal capital stock එක ගැන. desired we concern කරනවා. එතකොට acceleration principle is concerned with the size of the desired optimal capital stock. So desired optimum capital stock කියන මෙන්න මේ ටර්ම් එක ගැන මේ ඇක්සිලරේටර් තියරි එකේදී අවධානය යොමු කරනවා. desired optimum capital stock ඒ කියන්නේ අපේක්ෂිත නැත්නම් කැමැත්තක් දක්වන capital stock එක ප්‍රශස්ත ප්‍රාග්ධන තොගය ගැන තමයි මේ desired optimum capital stock එක කියලා කියන්නේ. ඒතර ඇක්සිලරේටර් තියරි එකේදී මේ desired optimum capital stock එක ගැන අවධානය යොමු කරනවා. අපි flexible theory of investment එකට එනකොට ඒ කියන්නේ මේ accelerator theory එකෙන් පස්සේ කතා කරන investment theory එකේදී අපි desired optimum capital එක වගේම actual capital stock එක ගැන අවධානය යොමු කරනවා. හැබැයි accelerator theory එකේදී බලන්නේ desired optimum capital stock එක ගැන විතරයි. එතකොට තව දෙයක් කියන්නම් මේ accelerator theory of investment එකේදී theory of investment එකේදී මේකෙන් describe කරනවා අපිට. මේකෙන් describes කරනවා අපිට relationship එක. change in the capital stock and change in the output. ඒ කියන්නේ capital stock එකේ වෙනස් වීම. ඒ කියන්නේ relationship එක define කරනවා accelerator theory එකෙන් relationship එක define කරනවා අපිට. ඒ relationship එක තමයි capital stock එකේ වෙන වෙනස් වීම. change in capital stock. change in capital stock එකයි ඒ වගේම තමයි change in output එකයි. අතර තියෙන relationship එක change in the output. change in the output එකේ තියෙන relationship එක. ඒ කියන්නේ change in the capital stock and change in the output එක අතර තියෙන relationship එක මේ accelerator theory of investment එකෙන් කතා කරනවා. එතකොට accelerator theory එකේදී desired optimal capital stock එකක් ගැන අවධානය යොමු කරනවා. ඒ වගේම තමයි accelerator theory of investment එකේදී කොටස් දෙකක relationship එකක් වෙනවා. එකක් තමයි capital stock එකේ වෙන change එක. ඒ වගේම තමයි output එකේ වෙන change එක. ඉන්නේ කොටස් දෙකේ relationship එක මේ theory එකේ පැහැදිලි කරනවා. එතකොට මේ accelerator theory එකේදී අපි assumption වගේක් පාවිච්චි කරනවා. එතකොට assumption accelerator theory of investment. මේ accelerator theory of investment එකේදී අපි පාවිච්චි කරන assumptions ටික තමයි එකක් අපි constant capital output ratio එකක් තියෙන්නේ කියලා උපකල්පනය කරනවා. constant capital output ratio. constant capital output ratio. එතකොට constant කියන කතාව මතක කරගන්න පොඩ්ඩකට. මේ capital output ratio එක ගන්න අපි මේ capital එක තියෙනවා. ඒ වගේම තමයි output එක තියෙනවා. අපි capital එක
K වලින් represent කරනවා. ඒ වගේම තමයි මේ K capital එක මේක capital K හරි capital K එක simple K නෙමෙයි capital K. ඒකට capital එක අපි represent කරන්නේ capital K වලින්. ඒ වගේම තමයි output එක අපි represent කරන්නේ capital Y වලින්. එතකොට දැන් අපිට ඕනේ capital output ratio එක. ඒතර capital output ratio එක අපි ගන්න ඕනේ capital එක අපි බෙදන්න ඕනේ output එකෙන්. එතකොට තමයි capital output ratio එකට අපිට එන්නේ. එතකොට capital output ratio එක simple K වලින් තමයි මේ ratio එක පෙන්වුම් කරන්නේ. එතකොට simple K equal වෙනවා capital K divided by y. එතකොට මෙතන capital එක පෙන්නනවා. කියන්නේ ප්‍රාග්ධනිය මෙතන K වලින් පෙන්නනවා. y වලින් national output එක පෙන්නනවා. නැත්නම් output එක. එතකොට මේ capital output ratio එක constant කියලා තමයි මේ accelerator theory of investment එකේදී අපි උපකල්පනය කරන්නේ. හිතන්නකෝ capital output ratio එක ආවා 5:1 කියලා. නැත්නම් 5ක් කියලා ආවා කියලා කියන්නකෝ sim. මේක අමතක කරන්න. K 5ක් කියලා ආවා simple K 5ක් කියලා ආවා. ඒතකොට simple K 5යි කියන්නේ මේකේ තේරුම තමයි දැන් 5 කියන උත්තරේ එන්න නම් එක්කෝ 5 එකෙන් බෙදෙන්න ඕන. 5 එකෙන් බෙදුනොත් තමයි ඒතකොට capital එක 5යි output එක 1යි. එතකොට මේ K වල තේරුම තමයි මේ capital output ratio එකේ තේරුම තමයි එක output එකක් ගන්න අපි capital stock පාවිච්චි කරන්න ඕනේ 5. එක output එකක් වෙනුවෙන් අපි capital stock 5 ප්‍රාග්ධන තොග 5 නැත්නම් ප්‍රාග්ධන කොටස් 5ක් අපි පාවිච්චි කරන්න ඕනේ. ප්‍රාග්ධනවත්කම් 5 එක output එකක් ගන්න ප්‍රාග්ධනවත්කම් 5ක් පාවිච්චි කරන්න ඕනේ. ඒතකොට ඒක තමයි මේ capital output ratio එකේ තේරුම. එතකොට මෙතන assumption එක තමයි constant capital output ratio කියන එක. ඊළඟට උපකල්පනය තමයි work in full capacity. work in full capacity. ඒ කියලා කියන්නේ මුළු නිෂ්පාදන ධාරිතාවයම ආයෝජනය කරන නැත්නම් අපි පාවිච්චි කරලා නිෂ්පාදනය කරන. ඒ කියන්නේ spare capacity එක මෙතන නෑ අතිරික්ත නිෂ්පාදන ධාරිතාවයක් නැහැ. මුළුමනින්ම නිෂ්පාදනය full capacity එකක් යටතේ වෙනවා. උපරිම නිෂ්පාදන ධාරිතාවයක් අත් කරගන්නවා කියන එක තමයි ඒකේ තේරුම. ඒ කියන්නේ උපරිම ධාරිතාවයක් අත් කරගෙන තියෙනවා කියන්නේ නිෂ්පාදනය වැඩි කරන්නත් බෑ. නිෂ්පාදනය ඒ කියන්නේ නිෂ්පාදනය අඩු කරන්න පුළුවන්. නිෂ්පාදනය වැඩි කරන්න බෑ තවදුරටත්. full capacity එක යටතේ නිෂ්පාදනය වෙනවා. ඒ වගේම තමයි තුන්වෙනි එක අපි කියනවා තුන්වෙනි උපකල්පනයේ විදිහට continuous increase in demand. continuous increase in demand. continuous increase in demand කියලා කියන්නේ අදාළ කාල පරිච්ඡේදය තුල permanent investment permanent demand එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ permanent demand එකක් කියලා කියන්නේ demand එක දැන් සාමාන්‍ය ප්‍රැක්ටිකල් ගත්තොත් demand එක වාර්ෂයක් ගත්තොත් ඒ වර්ෂය තුල ඉහළ පහළ යාමක් වෙනවා බිස්නස් එකේ demand එක. හැබැයි අපි මෙතන accelerator theory එකේදී උපකල්පනය කරනවා බිස්නස් එකකට තියෙන continuous demand එකක් කියලා. continuous increase in demand. කියන්නේ permanent demand එකක් තියෙන කියලා කියනවා. එතකොට හතරවෙනි උපකල්පනයේ විදිහට කියන්න පුළුවන් capital good industry. කියන්නේ ප්‍රාග්ධන භාණ්ඩ වෙළඳ කර්මාන්තය capital goods industries does not work in full capacity. work in full capacity කියන්නේ මෙතන උපකල්පනයක් කරනවා අපි ඉස්සෙල්ලා කිව්වේ නම් work in full capacity කියලා. එතකොට කම්පැනි එක full capacity එකට වැඩ කරනවා. හැබැයි මේ හතරවෙනි assumption එකකින් කියන්නේ capital goods එක capital goods industry එක ප්‍රාග්ධන භාණ්ඩ වෙළඳපොළ full capacity එක යටතේ ක්‍රියා කරන්නේ නැහැ කියලා උපකල්පනය